දකුණු පළාතේ මිනිස්සු හරි දක්ෂයි කියලා අපි අහලා තියෙනවා. ඔව් මාත් දකුණේනේ. ඒකනේ. ඉතින් දකුණේ ඉපදිලා බොහොම දුෂ්කර ජීවිතයක් විදියට ජීවිතය ආරම්භ කරලා දිරියෙන් ජීවිතේ ජයගත්ත ලෝකයේ සියලු තැන්වල සැරිසරලා ලෝකේ අනික් සියලු රටවල් වල සියලු දක්ෂයන් එක්ක කරට කර වැඩ කරලා තමන්ගේ හැකියාව තමන්ගේ වෙහෙස ඊටාම කැපකිරීම කරමින් ජීවිතය ජයගත්ත බොහොම සුවිශේෂ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මැදිරියට. අපි ඔහු පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව් අසංග කිව්වා වගේ මම සූදානම් හඳුන්වලා දෙන්න අපේ ගෙදර ඉන්න හඳුනා ගන්න කලින් Men of Steel. ඔව් අපි සූදානම් ඔහු කවුද කියලා හඳුනගන්න. ඔහු තමයි මයිකෝලා බෙවරේජ් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ වගේම අසංග ඔහු නීතිඥයෙක්. ඉතින් ශාම් ප්‍රනාන්දු මහත්මයාව අපි බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට පිළිගන්නවා. ආයි බොහෝ වේවා ඔබතුමන්ට. ආයුෂ බොහෝ වේවා ඒ වගේම සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි යමු ඔබේ කුඩා කාලෙට පුංචි කාලෙට. දැන් මේකට වෙනදට පොඩි තේමාවක් තියෙනවනේ මම මේ තේමාව දෙනකම් තමයි බලාගෙන අපි මේ මාතරට යමු. මාතරට ගිහිල්ලා මල්ලිලා දෙන්නයි මල්ලි නංගිලා දෙන්නයි එක ගත කරපු කාලේ කොහෙද පුංචි කාලේ ගත වුනේ නූපෙද අහංගවද කොයි හරියද පුංචි කාලේ ගත වුනේ කොහෙද පාසල් ගියේ මෙහෙමයි මම ඉපදුනේ මාතර අපිට කොළඹ ඇතුළු රට වටේ යන්න වුණා මොකද මගේ අම්මා ටීචර් කෙනෙක් ඒත් තාත්තත් රජයේ සේවකයෙක් ඉතින් මධ්‍යම පාන්තික පවුලක් හැටියට අම්මවයි තාත්තවයි ට්‍රාන්ස්ෆර් කරන ඕන තැනකට අපිට යන්න වුණා. ඉතින් පාසල් කීයකට විතර ගිහිල්ලා තියෙනවද? මම නම් ඇත්තටම එක අවස්ථාවකදී කොළඹ මොරටුවේ රැඳෙනවා. නංගිලා දෙන්නයි මල්ලි යන හැමතැනම මාතලේ හබරන ඔව් ඒගොල්ලෝ අම්මා උගන්නන හැම ඉස්කෝලේකටම ගියා. මම කිව්වා මට යන්න අමාරුයි කියලා. මට ඒ දවස්වල කියන්නේ දුර පළාත් වලට ඉස්කෝලේ මාරු කරාම හරි අමාරුයි ආපහු හදාගන්න වැඩ කටයුතු මිස් වෙච්ච ටික. ඉතින් ඒ කාලේ ඉඳන්ම ඉලක්කයක් තිබ්බ නේද? ඇත්තටම මොකද අපි මම දැක්ක තාත්තයි අම්මයි රජයේ සේවකයෝ හැටියට දරුවෝ 4 දිනක් ජීවත් කරන්න වෙච්ච මහන්සිය. මම පවුලේ වැඩුමලා. ඉතින් මම එදා ඉඳලා හිතුවේ අපි කවදා හරි දරුවෝ හදන කාලෙක ඒගොල්ලන්ට මීට වඩා පොඩ්ඩක් හරි හොඳ ජීවිත තත්ත්වයක් දෙන්න ඕන කියලා. ඉතින් ඒක වෙනුවෙන් මහන්සි වුණා. පුංචි කාලේ අම්මත් එක්කම නොවෙන සිදුවීම් ඇති. සමහර වෙලාවට ඊටාම සතුටුජනක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඊටාම වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වේදනාකාරී අත්දැකීම් තමයි අද ඉන්න තත්ත්වෙට බොහෝ වෙලාවට මේ ජීවිතය අර කුළුණු වගේ ශක්තිය දෙන්නේ. මතක් කරන්නකෝ මේ ජීවිත අත්දැකීම් ඔබේ. ඇත්තටම ඒ කියන්නේ වේදනාකාරී අත්දැකීම් අමතක නොවන අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ අපේ බලාගෙන ඉන්න ආදර නංගිල මල්ලිට දුවල පුතාලාට වැදගත් වෙන එක දෙයක් මම කැමති බෙදාගන්නේ තමයි දැන් අපි බහුතරයක් සිංහල කතා කරන පවුල් වල හැදිලා වැඩිලා ජීවිතේ ඉස්සරහට ගෙන්නේ. ඉතින් මගේ අම්මයි තාත්තයිත් ගෙදර ඉංග්‍රීසි කතා කරලා ඒ වගේ ලොකු තත්ත්වයක් නෙමෙයි. ඉතින් අපි සාමාන්‍ය සිංහලෙන් කතා බහ කරලා හිටින නිසා හුඟක් වෙලාවට සමාජයේ අනිත් අයත් එක්ක ගත්තාම අපිට අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. මොකද ඒගොල්ලෝ කතා කරන ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ සමහර බලපු වැඩසටහන් කියනකොට අපිට තේරුම් ගන්න බැහැ. සමහරවිට ඒ කාලේ අපිට ටීවී එකක් තිබුණේ අපි අනිත් ගෙදර ටීවී එකකින් ටීවී බැලුවේ. ඉතින් ඒ සහ ඉංග්‍රීසි සම්බන්ධ ගොඩක් මම ප්‍රශ්න වලට මුහුණ දුන්නා. එදා මම හිතාගත්තා මම කවදා හරි මහන්සියලා ඉංග්‍රීසි ඉගෙනගෙන අනිත් කට්ටියට මට පුළුවන් නම් උගන්වනවා. එහෙම නැත්නම් මේ තියෙන අභියෝගය පරාජය කරන්න ඕන කියලා. මොකද අපි ඉංග්‍රීසි වචනයක් කතා කරාම ඒකේ ප්‍රොනන්සියේෂන් ගත්තොත් ඒක වැරදි කියන ගොඩක් කට්ටිය හිටියා. එතකොට අපිට හැමතිස්සෙම දෙන්නේ මේකත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. අපි කොන් වෙනවා. ඒ සමාජයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. එහෙනම් අනියම් බියක් තියෙනවා අපි මේ භාෂාව ඉගෙන ගැනීමේදී කතා කරන්න. හැබැයි පුංචි කාලේ සිංහලෙන් කතා කරා වැරදි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙ වුණාට දැන් ඕක ක්‍රිටිසයිස් කරන්න ගත්තාම අපි විවේචනය වෙන්න ගත්තාම අපි බෑක්වර්ඩ් වෙනවා ජීවිතේ. ඉතින් ඕක පරාජය කිරීම තමයි මට තිබිච්ච ලොකුම දේ. සමා වෙන්න. ඒ විදිහට අපිව විවේචනය කරන්නේ ක්‍රිටිසයිස් කරන්නේ ඇත්තටම ඉංග්‍රීසි දන්නයි නෙවෙයි නේද? ඔව් මට උදාහරණ අරගෙන කතා කරන්න කැමති නෑ. නමුත් ඉතින් ඇත්තටම ඉංග්‍රීසි දන්න අය නෙවෙයි
සහ සමහර අය අපි එතනට උඩට එනවට අකමැති කට්ටිය. කැමති නෑ. ඔව් ඒ ස්පේස් එක වහනවා ඉක්මනට. හැබැයි මම ඔබට කියන්න ඕන දේ තමයි ලංකාවේ අපිට භාෂාව අදාළ වෙන්නේ නැහැ. චීනය ගත්තොත් ඒගොල්ලන් ඉංග්‍රීසි වලට ප්‍රධාන තැන දීලා නෙමෙයි ලෝකේ ජයගන්නේ. අපි ආඩම්බර වෙන්න ඕන අපි සිංහලයෝ සහ නැත්තම් ශ්‍රී ලාංකිකයෝ කියලා. අපේ රටේ ගොඩක් ජාතීන් වාසය කරනවා. එතකොට ශ්‍රී ලාංකිකයෝ කියන ටැග් එක යටතේ අපි මොන භාෂාව කතා කරත් ඒ දෙමළද සිංහලද මුස්ලිම්ද අදාළ වෙන්නේ නැහැ. අපි අපේ ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයට තැනක් දෙන්න ඕන. ඒ දීලා ආඩම්බරින් ඉස්සරහට යන්න උත්සාහ කරොත් මං හිතන්නේ පරාජය වෙන්නේ නැහැ. මම ඉදිරියේදී කියන්නම් අත්දැකීමෙන් ඒවා ජයගත්ත හැටි. ඉතින් මේ විදිහට අසංග කතා කරද්දී එතුමන් මම අහන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් බලාගෙන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර වෙන්නටත් පුළුවන් පුංචි කාලේ මටත් තිබුණා අපි හිතනවනේ ජීවිතේට මොකක් හරි සැලැස්මක් තියෙනට අවශ්‍යමයි. අපි මේ සැලැස්මකට අනුවයි කටයුතු කර යුත්තේ. ඔය කියන්නේ ලොකු වුණාම කවුද වෙන්නේ? ඔව් ලොකු වුණාම කවුද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන දේම අපිට නොලැබෙන අවස්ථා බොහොමයක් තිබෙනවනේ. හැබැයි ඔබ කොහොමද ඔබේ ජීවිතේ සැලසුම් කරේ? ලොකු වුණාම කවුද වෙන්නේ කියන එකට මම හිතුවේ නම් මගේ තාත්තයි අම්මයි ඉන්නවට වැඩිය චුට්ටක් අඟලක් විතර උඩින් කොහේ හරි තැනක ඉන්න ඕන කියලා විතරයි. මොකද මට ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් එහෙම වෙන්න හිතන්න වට වඩා ප්‍රශ්න ගොඩක් තිබ්බ විසඳ ගන්න. ඉතින් ඒක නිසා මම හිතුවේ ඒගොල්ලන්ට වඩා අඟලක් උඩින් කොහේ හරි මම ඉන්න ඕන කියන එක විතරයි. ඒකෙන් පස්සේ ඉතින් අද ඉන්න තත්ත්වයට එනකොට ගොඩාක් වෙනස්කම් හැලහැප්පීම් වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. දැන් පාසල් අධ්‍යාපනය නිම කරලා රැකියාවකට එළඹීමේදී පළමු රැකියාව විදිහට ඔබට අවස්ථාව ලැබෙන්නේ මොන වගේ රැකියාවක්ද? ඇත්තටම මම මේ ඉස්කෝලේ ගියේ මොරටුව සාංශේන විද්‍යාලයට. ඉතින් මම ඉස්කෝලේ යනකොට A level පන්තියේදී මම දැක්කා මේ ලංකාවේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක වේකන්සිස් වගේක් දාලා තියෙනවා. ඉතින් මම ඒකට ගියා ඉන්ටර්විව් එකට. ඒ ගියාම ඔක්කොම ඇවිල්ලා හිටියේ උපාධි සමත් වෙච්ච හුඟක් ක්වොලිෆිකේෂන් තියෙන කට්ටිය. ඉතින් මට තිබුණේ උපැන්න සහතිකයේ O level සහතිකෙත් ගන්න බෑ ඉස්කෝලෙන්. ඒ ඉස්කෝලේ යන ළමයෙක්නේ. ඉතින් උපැන්න සහතිකය අරගෙන යාන්තම් ගිහිල්ලා මම ඒක පෙන්නුවාම අදාළ සමාගමේ චෑමන්ට සභාපතිතුමාට හොඳ ප්‍රසිද්ධ නමක්. ඒකින්ද මම ඒවා සඳහන් කරන්න. නමුත් මම අදටත් ගෞරවයෙන් මතක් කරනවා එතුමා මාව හාස්‍යයට ලක් කරේ නෑ. අර සර්ටිෆිකේට් ගොඩාක් තියෙන ඇප්ලිකන්ට්ස්ලා අතරේ මමත් ගිහිල්ලා ඕක දුන්නාම මට තිබුණේ ඔච්චරයි දෙන්න. ඒක දීලා මාව පෙන්වන්න විතරයි මට තිබුණේ. එච්චරයි මට ක්වොලිෆිකේෂන්ස් නෑ. ඉතින් එතුමා මාව හාස්‍යයට ලක් කරේ නෑ. මගෙන් ඇහුවේ පුතා ඇයි පුතා මෙහෙම ඉස්කෝලේ යන ගමන් හිතුවේ මෙහෙම දෙයක් කරන්න කියලා. ඉන්ටර්විව් එකට. ඉතින් ඒතකොට මං කිව්වා මට පාඩම් කරන්නත් පුළුවන්, A level පාස් වෙන්නත් පුළුවන්. තව වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් අම්මට තාත්තට උදව්වක් වෙන්න පොඩි රස්සාවක් කරන්න ආසයි කියලා. ඉතින් එදා ඇත්තටම ඉස්කෝලේ යන ගමන් මට රස්සාවක් දුන්නා. දීලා මට කිව්වා කැම්පස් යන්න සිලෙක්ට් වුණොත් ඒ ආයතනය ගානේ නොමිලේ කැම්පස් යන්නත් වියදම් කරනවා කියලා. ඉතින් අදටත් කොහේ ගියත් මම ඒ අදාළ ආයතනයේට සහ ඒ සම්බන්ධ අනුබද්ධ ව්‍යාපාරවලට ඒ ආකාරයෙන්ම ගරු කරනවා. මොකද එදා මට ඒ දීපු චූටි ගරුත්වය ලොකු ශක්තියක් වුණා. මානසික ශක්තිය. පඩිය නෙමෙයි, අනිවාර්යයෙන් රස්සාව නෙමෙයි, මිනිස්සෙක් හැටියට දීපු අගය. ඒ කියන්නේ මේ ආයතනයේට පළපුරුදු කෙනෙක් අධ්‍යාපනයේ උසස් කෙනෙක්ව ගන්නවට වැඩිය තරුණයෙකුට දීපු මේ අවස්ථාව ඒ සභාපතිවරයාගේ ආයතන මට්ටමින් අපිට සමහරවිට පැහැදිලි කරන්න නම් කියන්න අමාරු වුණත් ඔබට අවශ්‍ය නම් නම කියන්න කිසිම ගැටලුවක් නැහැ, බාධාවක් නැහැ අපේ සභාපතිවරයාගේ. ඇත්තටම මේ මම එදා සම්බන්ධ වෙන්නේ සෙලින්කෝ ඉන්ෂුරන්ස් ආයතනයට. එතකොට අද ඒ ආයතනය පිළිබඳව මොන මතවාද තිබ්බත් ලලිත් කොතලාවල මහත්මයා මම ගරු කරනවා. එතුමා මටයි ඉංජිනීරින් කරපු, ඒ කියන්නේ A levels වලට මැත්ස් කරපු ස්ටුඩන්ට් කෙනෙකුටයි සයන්ස් කරපු කෙනෙකුටයි මම කොමර්ස් කරේ මටයි අපි තුන්දෙනාම තෝරගත්තේ කිසිම දෙයක් අපිට නැතුව. අපි තුන්දෙනාම යුනිවර්සිටි සිලෙක්ට් වුණා. එතකොට තුන්දෙනාටම ස්කෝලර්ෂිප්ස් දුන්නා යුනිවර්සිටි යන්න. මම අවාසනාවට කැමති වුණේ නෑ යන්න. මොකද මම දැක්කා අපේ ඒ කාලේ 89න් පස්සේ අධ්‍යාපනය සම්බන්ධව යුනිවර්සිටි එකේ කොච්චර කාලයක් ලංකාවේ ඉන්න ඕනද කියලා. ඉතින් මම එතුමාට කිව්වා මම යන්නේ නැහැ, මම රස්සාව කරන්නම්. පිටරට යුනිවර්සිටි ගිහිල්ලා මම ඉගෙන ගන්නම් කියලා. දැන් මේ රැකියාවෙන් පස්සේ ඊළඟට රැකියාව වෙනස් වෙන්නේ කොහොමද ඔබේ? ඔබේ පඩියෙන් පඩිය අපි එන්නේ. ඔව්.
ඉතින් සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකේ මම මාස 9ක් 10ක් විතර වැඩ කරේ. ඉතින් එතනත් මට පළපුරුදු අයගේ බලපෑම් තිබ්බා. මොකද පොඩි කොල්ලෙක් මූට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මූ ටෙලිෆෝන් එක ආන්සර් කරන්න දන්නේ නැහැ. අපි කොච්චර හොඳට කරත් ඒ වගේ ඉතින් තිබ්බ සමාජයේ එහෙමනේ. ඉතින් ඒවත් කාගෙන ඉස්සරහට යනකොට මට අවස්ථාව දීලා තිබුණේ ඒ ලෙවල් වලට වැඩ කරන ගමන් පැයක් දෙකක් පාඩම් කරන්න එක්සෑම් එක වෙනුවෙන් කියලා මම ඒකත් බැලන්ස් කරගෙන යනවා. පාස් වුණාම මම යුනිවර්සිටි යන්න බෑ කියලා කොහම ලංකාවේ මට එතුමාම අවස්ථාව දෙනවා. සෙලාන් බැංකුව පටන් ගත්ත විතරයි සෙලාන් බැංකුවට සම්බන්ධ වෙන්න. ඒකත් මාව ඉන්ටර්විව් කරලා ඔක්කොම කරලා ස්වාධීන වරගත්ත. නමුත් අවසාන ඉන්ටර්විව් එකට එතුමා වාඩි වෙලා කිව්වා මේ අහවලා මම මෙයාව ගත්තේ මේ විදිහටයි. තරුණයෝ 3 දෙනෙක්ව ගත්තා. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් කියලා තමයි මාව සෙලාන් බැංකුවට සම්බන්ධ කරේ. දැන් බැංකු සේවකයෙක් විදිහට මේ මූල්‍ය කළමනා කරන ආයතනෙත් එක්කත් ඊට පස්සේ සම්බන්ධ වෙන මේක දුර ගමනක් යනවා. මෙතනින් නවතින්නේ නැහැ. අපි එතනට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ? බැංකුවේ මම අවුරුදු 12ක් සේවය කරනවා. මගේ එක පෙට් සබ්ජෙක්ට් එකක් තමයි accounting and finance. ඉතින් ඒක නිසා බැංකු කරුවන්ගේ ආයතනයේත් මම අධ්‍යාපනය ලැබුවා. බැංකුවෙත් කටයුතු කරා. ඉතින් ඒ කටයුතු කරනකොට තමයි මට තේරුණේ දැන් මට මගේ ජීවිතය අර ඔබ මුලින් අහපු දේ මම කවුරු වෙන්නද කැමති කියන තැන හිතන්න දැන් මට අයිතියක් තියෙනවා කියලා. ඒ වෙලාවේ හිතලා වෙනස් කරපු ටික තමයි දැන් පොඩ අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අපි කියනවනේ මේ සිල්ලර වෙළඳාම හඳුනාගත්තාම මේ බිම්මට්ටමට යන්න ලේසි කියලා. කොහෙන්ද මේ සිල්ලර වෙළඳාම එහෙම නැත්නම් කඩේ මුදලාලිගේ තියෙන අවශ්‍යතා එහෙම නැත්නම් ගනුදෙනුකාර බවතා එක්ක කෙලින්ම පාරිභෝගිකයෙක් සම්බන්ධ වෙන අයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක මම ඉගෙන ගත්ත විදිහද නැත්නම් ඔබ ඉගෙන ගත්ත විදිහ? මම ඉගෙන ගත්තේ මෙන්න මෙහෙමයි. මම ඒත් ඒ ලෙවල් කරලා ඔය සෙලින්කෝ ආයතනෙත් වැඩ කරන ගමන්ම මම shopping bag සල්ලි වලට අරගෙන පොඩි කඩවලට කියලා විකුණන්න පටන් ගත්තා. ඒක මේ මගේ අම්මට තාත්තට කන්න බොන්න දෙන්න බැරි කමකට කරපු දෙයක් නෙමෙයි. මේ ඇඟේ තියෙන උණ. ඔව් මොකක් හරි දෙයක් කරලා බල වැරදුනොත් වැරදුනා කමක් නැහැ. හරි ගියොත් මොකක් හරි තැනකට අපි තල්ලු වෙනවනේ. ඉතින් අන්තිම වැටෙන්න තැනක් තිබුණෙත් නැහැ උතනින් පල්ලෙහාට. ඒක නිසා ඒක කරන්න පටන් ගත්තා මම දැක්කා මුදලාලිලා මේ shopping bag එක හරි ඉල්ලන්නේ සත ගාන කීයටද ඒකේ ඩිසයින් එක තියෙන ඒවා ඩිසයින් නැති ඒවා සයිස් එක. එතකොට ඒ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. බොහොම සරල දේවල්. නැතුව මාකටිං සම්බන්ධව නැත්නම් සේල් සම්බන්ධව ලොකු උපාධි අරගන්ට ගමනක් නෙමෙයි. නමුත් තමයි ප්‍රායෝගිකව ලබා ගත්තේ. ග්‍රාස් රූට් ලෙවල් එකේ මිනිස්සුන්ගේ හදගැස්මට සමීප වුණා. ඉන්ෂුරන්ස් වලින් සම්බන්ධ වුණා. අතනත් බඩු එක බඩු විකුණලා බැලුවා අනිත් රස්සාවල් කරන ගමන් මිනිස්සු ඇයි මේ බඩු ගන්නෙ? මොකද ආයතනයක් ගෙනියන්න පුළුවන් ඒක තේරුම් ගත්තොත් විතරයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හදගැස්ම තේරුම් ගන්න අවස්ථාව ලැබුණා shopping bag එක කියන කටයුත්ත හරහා. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම ගොඩනගපු ඔබේ මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ අද තියෙන තත්ත්වය බොහොම සුවිශේෂයි. අපි ඒ පිළිබඳව යමක් බලමුද? හොඳයි. මුලින්ම මේ හිස් බෝතල් ට්‍රීටඩ් වෝටර් වලින් හොඳට වොෂ් කරලා ඒ අතර හදාගත්ත බීම වර්ගයේ පිරිසිදුකමයි ආරක්ෂාවයි වෙනුවෙන් මෙහෙම විශේෂ තැනක තියලා. ඒ විතරක්ද ස්වයංක්‍රීයව මූඩි සවි කිරීම, ලේබල් නැලවීම වගේම තව වැදගත්ම ගුණාංග බොහෝමයක් සම්පූර්ණ කරලා. තව ඉවර නෑ. උසස්ම තත්ත්වය සහතික කරමින් නැවත නැවතත් පරීක්ෂාවට ලක් කරලා. නෑ තාමත් ඉවර නෑ. හොඳම විදියට ඇසුරුම් කරලා තමයි මගේ ආසම මයිකෝලා එන්නේ. දැන් මෙතෙන්ට එන්න කලින් එක්සත් රාජධානිය සිංගප්පූරුව නීති උපදේශකවරයෙක් විදිහට පරිපාලකයෙක් විදිහට අධ්‍යක්ෂවරයෙක් විදිහට ජීවිතේ විවිධ අවස්ථාවල මේ විදේශ ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ගැන පොඩ්ඩක් කියාගන්නම මයිකෝලා වලට එමු. හොඳයි. මම මේ බැංකුකරුවෙක් හැටියට කටයුතු කරනකොට මට අවස්ථාව ලැබුණා ණය අංශයේ මෙහෙවන්න. එක එක බ්‍රාන්චස් වල ඒ ඉන්නකොට මම දැක්කා එක එක ව්‍යාපාරවල තියෙන ඒගොල්ලන් මුණ දෙන දුර්වලතා මොනවාද ප්‍රශ්න අභියෝග හැමදේම ඒවා ඉවැලුවේට් කරන්න නැගීමකට ලක් කරලා ඒගොල්ලන්ට ණය දෙන්න ඕනද නැද්ද කියන එක හොයාගන්න. ඒ තීරණේ ගන්න අවස්ථාවේදී මට ලැබිච්ච දැනුමත් එක්ක මම හිතුවා මම තවදුරටත් බැංකුකරුවෙක් හැටියට ඉන්න අවශ්‍ය නැහැ. මට
වෙනත් පැත්තකට යා යුතුයි දැන්. දැන් ඇති අවුරුදු 12ක් හොඳටම ඇති කියලා. ඒ අතරේ මට නීතිඥයෙක් වීමේ ලොකු අවශ්‍යතාවයක් තිබ්බා ඉස්සර ඉඳලා. නමුත් ඒක හීනයක් විතරයි. මොකද මම හිතුවා මට LLB එකක් කරන්න සල්ලි නැහැ. law entrance කරොත් law college එකට ගන්න බොහොම පොඩි ප්‍රමාණයයි. ඉතින් ඒ ඉලක්කය ගන්න මට කොහොමත් ශක්තියක් නැති නිසා මම ඒක හංගගෙන හිටියේ. නමුත් බැංකුවේ දැන් අන්තිම හරියට මම හිතුවා නෑ දැන් හරිය එළියට ගන්න කියලා. ඒක නිසා මම law entrance වලට ලිව්වා. law entrance එකපාරෙන් පාස් වුණා. ඊට පස්සේ මම කොහොමත් ඊට කලින් ඩිබේටින් ටීම්ස් වල කැප්ටන් කරලා ඒ කටයුතු තිබුණා බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ඒක නිසා මම හරි සන්තෝෂ වුණා. දැන් ඉතින් ලෝයර් කෙනෙක් වෙන්න ඉතින් කොලෙජ් එකට මාව තේරුණා පටන් ගන්න ඕන කියලා. එතනින් මම බැංකුවෙන් අයින් වුණා. අයින් වෙලා ඊට පස්සේ මූල් ඒත් අදාළ සමූහයටම ආයත් මූල්‍ය සමාගමක් ආපහු මට ආරාධනා කරනවා ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න කියලා ලෝ කොලෙජ් යන ගමන්. ඉතින් මගේ පළවෙනි වසරේදී මම මේ දෙකම කරා. ඒ දෙකම කරලා එතන ගත සාර්ථකත්වයෙන් තවත් මූල්‍ය සමාගමක් මට ආරාධනා කරනවා. ඒක සහකාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී හැටියට සම්බන්ධ වෙන්න කියලා මම මේ මූල්‍ය සමාගමට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා මේ මූල්‍ය සමාගම ලංකාවේ හොඳ තැනකට ගේනවා. මම ප්‍රධාන විධායක නිලධාරියක් වෙනවා ඒ ආයතනයේ. හැබැයි ඉතින් එතනදී මම තීරණය කරන එක මට්ටමකදී මම මෙතනින් අයින් විය යුතුයි කියලා. මොකද හෘද සාක්ෂියට එකඟව කටයුතු නොවන නිසා. ඊට පස්සේ 2016 දී ශාම් ප්‍රනාන්දු ඇසෝසියේට් නමින් නීති ආයතනය ආරම්භ කරන ඔබේ ආයතනයක් ඊට පස්සේ ආරම්භ කරනවා. ඒක වෙන්නේ මම ගොඩක් කලකිරෙනවා. මම මූල්‍ය ශාස්ත්‍රයේ මම දැක්ක ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ෆයිනෑන්ස් කම්පැනි එකේ CEO කෙනෙක් හැටියට. නමුත් මම දැක්කා ඒක සිද්ධ වෙන ආකාරය හොඳ මදි කියලා. අපි දැක්කා මූල්‍ය සමාගම් කඩාවැටිච්ච විදිය. දවල්ත සමාගම් කඩාවැටිච්ච. ඒ වැටුනේ ඇත්තටම කියනවා නම් ඒක පරිපාලනය කිරීමේදී හරියට ඒ දේ කටයුතු සිද්ධ නොවන නිසා ඒක මම වගකීමකින්ම කියනවා. ඒකට අපේ මහ බැංකුවත් අදාළ ආයතනවල පරිපාලන අධිකාරියත් දෙගොල්ලම සහයෝගයෙන් සහ විවෘතභාවයෙන් කටයුතු කරනවා නම් මේ ජනතාවට එහෙම කාලයක් උදා වෙන්නේ නැහැ. ඉතින් මම ඒක දුරතියාම දැක්කා. රියල් ස්ටේට් වල ඉන්වෙස්ට් කරන එක වැරදි, බබල් එකක් එන්න පුළුවන්. ඒක නිසා මම රෙසිග්නේෂන් දීලා මම ලංකාවෙන් පිට යනවා. ඒතකොට මට රස්සාව මුකුත් නැහැ. මම UK වලට යනවා. ගිහිල්ලා ආපහු ලංකාවට ඇවිල්ලා තමයි මගේම නීති ආයතනය පටන් ගන්න ශාම් ෆර්නෑන්ඩෝ ඇසෝසියේට්ස් කියලා. මොකද හේතුව මම UK වල ඉන්න කාලේ ගොඩක් ආයතන සමග වැඩ කරා නීති උපදේශන සේවා සපයමින්. ඉතින් එතනදී මම හිතුවා ඒ රටේදී ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ප්‍රශ්න තියෙනවා. අපිට කල බා එකක් තියෙනවා. අපි දෙවන කොට්ටාශය. අපි පළවෙනි කොට්ටාශය නෙමෙයි රටේ. යුරෝපියන්ගේ මානසිකත්වය. ප්‍රශ්න නැතුව කරදර නැතුව නිදහසේ ඉන්න තිබ්බා. තමන්ගේ මේ රටට හරි ආදරේ නේ. ඔව් හැබැයි ඇත්ත. මොකද හේතුව ඒ රටට ගියාම අපි ශ්‍රී ලාංකිකයෝ වුණාට අපිව හැල්ලුවට ලක් වෙන සහ ඒ අනන්‍යතාවය රැකෙන අවස්ථාන එතෙන්ද හිතෙනවා මගේ රට කොච්චර සුන්දරද, කොච්චර සම්පත් පිරිලාද, ඇයි මම මේ සීතලේ ගැහෙන්නේ, ඇයි මම මේ තව කෙනෙකුට ඔළුව නමන්නේ, මගේ රටේ රජෙක් වගේ මට ජීවත් වෙන්න පුළුවන්. අර අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලොකු පොෂ් කතාවක් විතර I am from UK, I live in UK කියන ටික විතරයි. මම දන්නේ මේ මගේ අත්දැකීම මේ බොහොම විවෘතව කියන්නේ. නමුත් මගේ රටට සම්බන්ධ වෙලා මම ඉන්නවා නම් හොලිඩේ එකකට යන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මම ශ්‍රී ලාංකිකයෙක් කියන ඩෙන්ටිටි එක මාර අභිමානයක් මට දැනුණා. ඒ ගියාම තමයි ඒක ලොකුවට දැනුනේ. මං ඇයි හිඟන්නෙක් වෙන්නේ මේ තැනක මගේ රටට යන්න ඕන රජෙක් වෙන්න කියලා. ඒ 2016 දික්තු. තව අවුරුදු 3කින් 2019 ඔබේ ජීවිතේ හැරෝම් ලක්ෂයක් බවට පත් වෙනවා. අද අපි කතා කරන්නේම මේ හැරෝම් ලක්ෂයේ හින්දා වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි එතෙන්ට එමු. ඔව් 2019 ඉඳලා අපි මගේ ශාම් ෆර්නෑන්ඩෝ ඇසෝසියේට්ස් කියන නීති ආයතනය යටතේ අපි ගොඩක් මම සිංගප්පූරු, මැලේසියා, උගන්ඩා, ඇෆ්ගනිස්තාන් ඒ වගේ රටවල් ගොඩක් එක්ක නීති උපදේශන සේවා සැපයුවා. දැන් ලංකාවට ටෝනි බ්ලෙයාර් මහත්මයා ආපු වෙලාවෙත් මට වාසනාව ලැබුණා. ඒ අදාළ ගිවිසුම රජයත් සමග කරන ඒවා ඩ්‍රාෆ්ට් කරන්න. ඉතින් ওই වගේ එක අවස්ථා ලැබෙනකොට සහ මම අර කියපු විදිහට මුලින් මගේ දුර්වලතාවයක් වුණු ඉංග්‍රීසි හොඳට හදාගත්තයින් පස්සේ ඉංග්‍රීසි වලින්ම තමයි මම හම්බ කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක ආයුධයක් කරගත්තා. ඒ පළවෙනි දුර්වලතාවය මම නැති කරගෙන එතනින් එහාට යන්න පටන් ගත්තා. එංගලන්තේ ගිය වෙලාවෙත් මම අදාළ ෆැකල්ටි එකේ ඉංග්‍රීසි වලට පළවෙනියා වුණා. ඒ උනේ අපි නිහතමානී පල්ලෙහාම ලෙවල් එකේ ශ්‍රී ලාංකිකයට උනත් එතෙන්ට යන්න පුළුවන් දේ තියෙනවා. මම කියන්නේ මම බොහොම දක්ෂතා අඩු කෙනෙක්. අපේ ලංකාවේ මිනිස්සු අතිශයින් දක්ෂයි. මට වඩා දසදහස් ගුණින් දක්ෂ අය ඉන්නවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ පිටිපස්සට තල්ලු කිරීම තුල ඒගොල්ලෝ එළියට එන්නේ නැහැ. ඉතින් මේක බලන් ඉන්න ඕනම කෙනෙකුට මම කියන්නේ ඕගොල්ලන්ට දුප්පත්කම හෝ
සමාජයේ පිළිනොගෙනීම හෝ ඉංග්‍රීසි නැතිකම කියන එක බාධාවක් කරගන්න එපා. ඔබ ශ්‍රී ලාංකික නම් ඔබට මේ පොළොව තුල අමුතු ජවයක් ශක්තියක් ගැම්මක් දීලා තිනවා ලෝකෙට යන්න. අනිත් මිනිස්සුන්ට අපිත් එක්ක හැරෙන්නවත් බෑ. ඒ රටවලට ගියාම මේක තේරෙනවා. අපිට වෙලා තියෙන ආත්ම විශ්වාසය නැතිකම විතර අනිත් සියලු දේ අපිට තියෙනවා. හැබැයි එක වැරද්දක් අපි කරන්න නරකයි, වංචා කරන්න නරකයි. හැමදාම ඇත්ත කියලා හරි දේ කරොත් අපිට බැරි නම් බෑ කිව්වොත් අපි වැටෙන්නේ. ඉතින් ඔය සියලුම දේ එකතු කරගෙන ආවහම 2019 වෙනකොට තමයි මයිකෝලා සමාගම ලංකාවේ පටන් ගන්න තියෙන්නේ 2004 දී. ඊට කලින් 1994 ක්‍රිස්ටල් ලයිෆ් කියන පානීය ජල බෝතල් කළ පානීය ජල සමාගමක් හැටියට මයිකෝලා සමාගමේ මූලික ආරම්භය පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි බෙවරේජස් 2004 ගේන්නේ. එදා ඉඳලා 2019 වෙනකන් මයිකෝලා සමාගම එක්තරා විදිහක මන්දගාමී ගමනක් ආවේ. ඉතින් ඒකට හේතු එක එක ආකාරයට තියෙන්න පුළුවන්. නමුත් ඒ ආරම්භ කරපු අවස්ථාවේ සිට ගෙනාවු සියලු දෙනාට මේ වෙලාවෙත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ දේශීය සමාගම බිහි කිරීම සහ අන්තර්ජාතික සන්නාමයන් සමග කරට කර ලංකාවේ හැප්පෙන්න පුළුවන් විදිහට ආරම්භයක් ලබා දීලා තිබුණා. අවාසනාවකට ඒ යන්න ඕන නියම තැන නෙමෙයි මයිකෝලා සමාගම තිබුණේ. 2019 මයිකෝලා සමාගමේ අයිතිකාර මහත්මයා මාවත් මගේ අනිත් සහෝදර අධ්‍යක්ෂකතුමා මහින්ද පෙරේරා අපි දෙන්නම ලෝයර්ස්ලා දෙන්නම කෝපරේට් ලෝයර්ස්ලා ඉතින් අපි ඒවා හම්බෙන්න එනවා යම්කිසි උපදේශයක් ගන්න ආයතනය සම්බන්ධව. එතනදී තමයි මම දකින්නේ මේ ආයතන යන විදිය වැරදි, මේකට යම් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඔක්කොම කියලා මම ඒක තේරුම් කරලා දෙනවා. මේ විදිහට නීතිඥයෙක් විතරක් නෙමෙයි අර මූල්‍ය කරුවා යට ඉන්න ඔන්න මතුවෙනවා. ඔව්. සහ විකුණුම් කරුවා දෙකම. ඒ දැකලා මම කියනවා නෑ මීට වඩා ගොඩක් දේවල් මේකේ කරන්න පුළුවන්. ලීගල් ඔපිනියන් එක මම හුඟක් වෙලාවට දෙන්නේ උසාවි යන්න නෙමෙයි. මල් ළඟට එන ගොඩක් ක්ලයන්ට්ස්ට මම දෙන්නේ උසාවි නොගිහිල්ලා ප්‍රශ්නේ නිරාකරණය කරන ක්‍රම තමයි ඒගොල්ලන්ට දෙන්නේ. උසාවි යාම මගේ අවසානය. මගේ පිළිතුර දෙන විසඳුමේ අවසානම කෙරවලේ තියෙන උසාවි. බැරිම වුණොත් විතරයි උසාවි. එහෙම නැතුනොත් උසාවියට තව නඩු ගොඩ ගැසීමේ ක්‍රමයක් නෑ. අනිත් එක තමයි ව්‍යාපාරික නීතියේ හැටියට ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙන උසාවි ගන්න රස්තිය දුන්නේ නෙමෙයි. ඊට කලින් විසඳුමක්. ඉතින් ඔය time is money. එයාට කාලය මුදල් බවට පත් කරන්න. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා ඒ සියලුම දේ කරන්න ගිය වෙලාවේ තමයි මට මයිකෝලා සමාගම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ අදාළ මහත්මයා අපිට ආරාධනා කරනවා ඇයි ඔබ මේක අරන් කරන්නේ නැත්තේ කියලා. අන්න එදා 2019 අපි පළවෙනි දවසේ මයිකෝලා සමාගමට ඇතුල් වෙනකොටත් අපිට අභියෝගයක් තිබ්බා. අපි දෙන්නම අපිව අඳුරනලා දුන්න නීතිඥයෙක් හැටියට සමාගමේ සියලුම දෙනා කල්පනා කරා නීතිඥයෝ ඇවිල්ලා මෙතන මොනා කරන්නද? බෙවරේජ් ගැන කිසිම අයිඩියා එකක් නැහැ. නමුත් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔබට යමක් කළ හැකි නම් සහ කළ හැකි බව ඔබ විශ්වාස කරනවා නම් ඇතුල් වෙන්න. ඊටු සියලු දේ ඔබට निराකරණය කරන්න පුළුවන්. ඒක තමයි අද වෙනකන් කරේ. අපි ගොඩාක් චේන්ජස් කරා. ඊටු අවුරුදු 3ක් ලොකු වෙනසක් කරනවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම නිබුදුමේ ක්‍රිකට් වගේ දැවැන්ත ක්‍රීඩාවක් ලෝක ප්‍රකට ක්‍රීඩාවක බොහෝ දේවල් බොහෝ අය මේවා අල්ලගෙන ඉන්නේ. හොල්ලන්න බැරි විදිහට අල්ලගෙන ඉන්නේ. ඒ කුළුණු කඩලා බින්දලා දාලා මේවට ඇතුල් වෙනවා. මේ ජවය මේ ශක්තිය බොහොම සුවිශේෂයි. දැන් මේ පාර අවුරුද්දට ගමේ නොයන්නේ අම්මා ගමේ නැති නිසා. අම්මා ගුරුවරියක් විදිහට දහස් ගණන් දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඒ දුන්නු පන්නරය ඒ එකතු කරපු පින් කන්දරාව නෙමෙයිද මේ ඔබට ලැබෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම කියන්නකෝ. මොකද ගුරුවරියක් කියන්නේ අනිත් අයගේ ඇස් පාදන කෙනෙක්නේ. ඉතින් ඒක නිසා අම්මා අනිත් අයගේ ඇස් පාදපු පින වෙන්නේ නැති අපි හැමෝටම පිළිටන්නේ. මේ සමස්ත ගුරුවරයන්ට මං හිතන්නේ ඉන්ඩිරෙක්ට් බ්ලෙසිං එකක් තියෙනවා අනිත් අයගේ ඇස් පෑදීම තුල. මට මතකයි අම්මා ඉන්න කාලේ මේ පාරේ ගියත් කවුරු හරි ළමෙක් ඇවිල්ලා වැඳලා යනවා අම්මට. ඉතින් ඒක අපිට මොන වෘත්තියේ හිටියත් ලැබෙන්නේ නැහනේ. බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඉතින් ගුරුවරයා හැටියට අම්මලේ දීපු දේ අස්පාදපු දෙයින් තමයි අපි යම් තැනක අද ඉන්නේ සහ ඒ විනය අපිට ලැබුණේ. අම්මා අද ජීවිතුන් අතර නැතත් ඔබ විශ්වාස කරනවා ඇති කොහේ හෝ ඉඳලා බලාගෙන ඔබට ආශිර්වාද කරනවා කියලා. ඔබට අම්මාට මොනවද කියන්න තියෙන්නේ? මේ සමාජ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මා කියන කෙනාගේ වටිනාකම තේරෙන්නේ අම්මා නැති දවසට, තාත්තා නැති දවසට. ඒ නිසා අම්මට මොන හරි කියන්න තියෙනවා නම් ඔබ මොනවද කියන්නේ? අම්මට මම කියන්න තියෙනවා නම් මට කියන්න තියෙන්නේ අම්මට සලකන්න මට වෙලාව ලැබුණේ නැහැ. මම ජීවිතේ හදාගෙන යම් තැනකට එනකොට තමයි අම්මා අපෙන් සමුගන්නේ. ඉතින් අනපේක්ෂිත රෝගී තත්ත්වයක් නිසා සමුගන්නවා. මේ මොහොතේ මට කළ හැකි සියලු දේ කරත් එයා අපි වෙනුවෙන් විඳපු දුක් කන්දරාවෙන් එක
1.32 දෙයක් අපි කරලා නැහැ. ඉතින් තාත්තට අම්මට අපි සදානාය ගතියි. ඉතින් දෙක ගෙවා ගන්න බැරි වෙයි මේ ආත්මේ. කරන්න පුළුවන් හොඳ දේ කරත් බැරි වෙයි. සංවේදී වෙනවා මේ අවස්ථාවේදී නේද සංඝ? ඔව්. මම අහන්න කැමතියි සංඝ. දැන් ජීවිතේ අපි ඉදිරියට යද්දී පුද්ගලික නිර්මාණය වෙන්නේ අත්දැකීම් තුලින්. ඉතින් අභියෝග අපිට ලැබෙනවා. අපි යම් අවස්ථාවලදී වැටෙනවා ආයෙත් නැගිටිනවා. හැබැයි මේ ජීවිතේ සාර්ථකත්වයට යනකොට මේ අභියෝග හමුවේ ඔබ තුල යම්කිසි ගුණයක් තියෙන්නටම අවශ්‍යයි. ඔබේ මනසේ සිතුවිල්ලක් තියෙන්නටම අවශ්‍යයි. කොහොමද මම මෙතනින් ජයගෙන ඉස්සරහට යන්නේ කියන දේ ගැන. එතකොට අපේ ආකල්පය තමයි හැමනිතරම ප්‍රායෝගික වෙන්නේ. එතනදී ජීවිතේ පුරාවටම මෙතෙක් ආපු ගමනේදී ඔබ තුල මේ නොඇටි එන්නට තිබුණු ඔබ තුල තිබෙනා වූ ගුණය ගැන අපි සඳහන් කරමු. මොකද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒක වැදගත් වේවි. මේ වටෙන් ඇවිල්ලා අහන්නේ ඔබේ සාර්ථකත්වයේ රහස. ඔව් මම හිතනවා ඒක ගුණයක් කියලා. කෙනෙක් තුළ පුද්ගලයෙක් සතු ගුණයක්. ඒ ගුණය අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරමු. ඔව් මම දැන් ඔබ නිර්වචනය කරන ආකාරයට යම් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒක මම කියනවා බොහොම නිහතමානීව යම්කිසි පුංචි සාර්ථකත්වයක් අනිත් පැත්තට සංසන්දනය කරනකොට මගේ ජීවිතේට මම මුළු හදවතින්ම සතුටුයි මම අද ඉන්න තැන. ඉතින් ඒකේ රහස වෙන්නේ මට මුකුත් නොතිබීම. එච්චරයි. දැන් අපේ දරුවෝ අද ගත්තොත් අපි ඒ දරුවන්ට දීලා තියෙන පහසුකම් අතිශයින් වැඩි. ඒගොල්ලන්ව අපේ ඉලක්කයට තල්ලු කරන්න මං හිතන්නේ බොහොම අපහසු වෙයි. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. අපිට මුකුත් නොතිබීම තුලම අපි ගත්තා ගිහිල්ලා ආසෙ හරි එල්ලෙනවා කියන ඉලක්කයක්. හොඳින් හෝ නරකින් කරනවා කියලා. ඉතින් අපි රෙස් කරේ නැහැ. අපිට මහන්සිය දැනුණා. අපිට ස්ට්‍රෙස් එක දැනුන්නේ නැහැ. කවදාවත් ડિප්‍රෙෂන් නැහැ අපිට. බස් එකේ එල්ලිලා ගිහිල්ලා වැටිලා ප්‍රශ්න වැලක හිටියත් ඒක ඩිප්‍රෙෂන් කියලා බෙහෙත් ගත්තේ නැහැ. මම දන්නේ මට නම් මම ටියුෂන් විශ්වාස කරෙත් නැහැ. මම ටියුෂන් කරෙත් නැහැ. අපි දකින්න බොහෝ දේවල් කියාගෙන යමු ඔබේ කතාව. ඔව්. ඉතින් ඒක නිසා මේ කෙටි පිළිතුරක් කියනවා නම් මට මුකුත් නැතිවීම තුල තමයි යම් කිසි චූටි සාර්ථකත්වයක් හරි මම ජීවිතේ ලැබලා තියෙනවා ලැබලා තියෙන්නේ. ඊට ඔබට නැති කෙනෙක් නම් ඒකම තමයි එකම ක්වොලිෆිකේෂන් එක සාර්ථකත්වයට. මේ කරන සමාජ සත්කාර ඔබේ මමවත් සිහිපත් වෙනවා ඇති නිතරම මේ පාසල් වලට එහෙම බොහෝ දේවල් කරනකොට කියමුකෝ මේ සමාජ සත්කාර ගැන. මයිකෝලා සමාගම අපි මේ වෙනස්කම් කරමින් ඉස්සරහට යනකොට ඒගොල්ලෝ අපේ මුළු ටීම් එකට මම කියපු දෙයක් තමයි මාකට් එකේ දැවැන්තයෝ ඉන්නවා. නමුත් දැවැන්තයෝ අපේ බාධකේ කරගන්න එපා. අපි දැවැන්තයෙක් වෙන්න නම් අපි හැමතිස්සෙම හරි දේ කරන්න, බොරු කරන්න එපා. මාකට් එකට හොඳ ප්‍රොඩක්ට් එකක් අපි දෙමු. ඇත්ත කතා කරමු. සාධාරණ මිලකට දෙමු. ඒ වගේම ඔබ වැඩ කරන ආයතනයට හැමතිස්සෙම අවංක වෙලා ඉන්න. ඔබ වැඩ කරන්න ගිහිල්ලා වරද්ද ගත්තොත් ඒක ගැටලුවක් නෑ. හැබැයි වැඩ කරන්න ගිහිල්ලා වංචා කරොත් ඒක ගැටලුවක් වෙනවා. මේ දකින්න අවස්ථාවක් බොහොම සුවිශේෂයි. ඔව්. මේ අවස්ථාව ගැන කියනවා නම් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම සහකරු ඒ වගේම අද වෙනකොට නිල බෝතල් කළ පානීය ජල සහකරු හැටියට අපේ ටයිටල්ස් දෙකක් ලැබුණා. ඉතින් මේ දෙකම ගන්න මයිකෝල ආයතනයේ නිෂ්පාදන ගොඩාක් උසස් තත්ත්වයට ගෙනෙන්නට අපිට සිද්ධ වුණා. ඒක නිකම් මේගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පළවෙනි දවසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇතුල් වෙනකොටත් අපේ ආයතනයේ දිහා බලලා අපිට කිව්වේ හෝඩින් එකක් වගේ එකක් දෙන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය නම් කියලා. නමුත් අපි එදා කිව්වේ නෑ අපිට අවශ්‍ය ප්‍රධානම ටයිටල් එක ගන්න ඔයගලන්ගේ. ඉතින් එදා ඒක කරලා අපි ඉවැලුවේට් කරලා අපිට මේ ජයග්‍රහණය කරන්නත් ලොකු අභියෝගයක් තිබ්බා. හැබැයි අපි කණ්ඩායමකට එකට වැඩ කරා. මයිකෝල සමාගමේ ඉන්න කට්ටිය සියලුම දෙනා. ඉතින් ඒක තමයි මේ ජයග්‍රහණය. හැමෝම කණ්ඩායමක් හැටියට වැඩ කටයුතු කිරීම. හොඳයි. දැන් මේ දිපුතුගේ ප්‍රශ්නෙම තව චුට්ටක් ඇතුළට ගැඹුරට මට යන්න කැමති. මේ ඔබේ සාර්ථකත්වයේ පසුපස තියෙන්නේ ඔබේ ගුණය කණ්ඩායමක් විදිහට වැඩ කිරීම. හුඟක් වෙලාවට අපි දකින්නෙම හුඟක් ආයතනවල ඇතිවෙන ගැටලුව තමයි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න බෑ. මම යන්නේ තනි ගමනක්. මට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බෑ. මේක හරි ලේසි මට තනියෙන් කරන එක. ඔබ කොහොමද කියන්නේ මේ සමාජයේ සියලු දෙනා එහෙම කියද්දි
කණ්ඩායමක් විදිහට වැඩ කිරීමෙන් තමයි මේ සියලු ජයග්‍රහණ ලබා ගන්න කියලා. හුඟක් දෙනෙක් කියන්නේ නැති කතාවක් මේක. මේක බොහොම අතලොස්සක් කියන කතාවක්. කණ්ඩායමක් විදිහට මේ ව්‍යාපාරය දියුණුවට ගෙනියනවා කියන එක. නෑ මම මේකේ ප්‍රධාන විධායක නිලධාරියා. මම තමයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ කියලා ඔබට කියන්න පුළුවන්. ඔබ මතු කරනවා කණ්ඩායමක් විදිහට. මේ රටක් විදිහට වැඩ කරනවා කියලා කියන්නේ කණ්ඩායමක් විදිහට වැඩ කරනවා කියන එක. මේ කණ්ඩායම් හැගීම නැතිකම නිසා නේද අපි පත් වෙලා තියෙන සියලු දුර්දාන්තයන් වලට පත් වෙලා තියෙන අද රටක් විදිහට ලෝකයක් විදිහට මේ සියලු දෙනා. ඔව් ඇත්තටම කියනවා නම් කණ්ඩායමක් හැටියට වැඩ නොකිරීමයි යථාර්ථයට මුණ නොදීමයි කියන කාරණා දෙකම. ඒක පෞල් ජීවිතයට වේවා ආයතනයකට වේවා ඒ සියලු දේ බලපානවා. ඉතින් මගේ දැන් මයිකොල සමාගම වැඩ කටයුතු බැලුවොත් අපේ ආයතනයේ ඉන්න ෆීල්ඩ් සේල්ස් ඔෆිසර් තමයි පළවෙනියෙන්ම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ ඉඳලා ප්‍රොඩක්ට්ස් ටික කඩේකට දෙන්නේ. ඉතින් එතකොට ඒ සහෝදර කණ්ඩායමේ ඉඳලා උඩට එන සියලුම දෙනා එකට එකා වගේ වැඩ කරේ නැත්තම් අපිට මේ දේ කරන්න බෑ. මම කොච්චර හොඳ පාන් හැදුවත් වැඩක් නැහැ මිනිස්සු ගාවට ගිහිල්ලා දුන්නේ නැත්තම්. ඔව්. එතකොට ඒගොල්ලෝ දෙන්නත් ඕන. මෙහෙන් ක්වොලිටි විදියට මේ වැඩේ කරන්නත් ඕන. එතකොට ඒ අතරතුර account හදන අයද security guard ගින්දලා ඒ සියලුම මහත්වරුන් කරන්නේ අතිශයින්ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම. ඒ එක්කෙනෙක් එක දවසක් අපේ ආයතනය පිරිසිදු කරේ නැත්නම් පිරිසිදු කරන ආධාර නිලධාරීන් ඒ කණ්ඩායම අපි කිසිම කෙනෙකුට වැඩක් කරගන්න බැරි වෙනවා. ඒක පුරුකක් ගැලුණොත් චේන් එක ඉවරයි. ඉතින් ඒකයි මම කියන්නේ මේ කණ්ඩායමක් විය යුතුයි. කණ්ඩායමේ නායකත්වයේ දීම තමයි මටත් මගේ අද අනිත් සහෝදර අධ්‍යක්ෂක කළමනාකාර අධ්‍යක්ෂවරයාටත් තියෙන වගකීම. ඒක හරියට තියාගෙන යාම. නමුත් මේ කණ්ඩායම තමයි ඒකේ රහස. ඉස්සරහටත් මයිකොල සමාගම සාර්ථකත්වය කරා යනවා නම් සියලුම දෙනා ලංකාව වටේ ඉන්න තරාතිරම් නැතුව මේ කණ්ඩායම තුළ ඉන්න අපි ඒගොල්ලන්ව රැක ගන්නවා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සියලුම දේ දෙනවා. ඒක තමයි අපේ වටිනාම වස්තුව. ඒ වගේම අපි යමක් කරනවා නම් අපේ පාරිභෝගික ජනතාවට ඒ සියලු දෙනා එකතු වෙලා දෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන අපේ ආදරයෙන් සහ කැපවීමෙන් දෙන දේ තමයි අපි පාරිභෝගිකයට දෙන්නේ. එදා දිමුතු උප්පන්න සහතිකයේ විතරක් අරගෙන රැකියාවට ආපු ඔබ නීතිඥ ශාම් ප්‍රනාන්දු ආපස්සට හැරිලා ඔබේ ජීවිතය බලද්දී ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් විශේෂයෙන්ම මේ සුන්දර ඉරිදාවට ඇවිල්ලා මේ කතාව කිව්වහම ඔබටම දැනෙන්නේ ඔබ ගැන මොන වගේ හැඟීමක්? ඇත්තටම අපි ජීවිතේ කොච්චර අචීව් කරත් අපිට සතුටක් දැනෙන්න නම් අපේ ජීවිතේ එක තැනක් ලෙවල් එකක් තියෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි මගේ සෑහීමටපත් වෙන මිම්ම කියලා. මොකද හේතුව එදා මට මුකුත්ම නැතුව මම ගිය තැනේ ඉඳලා මම හිතුවේ මට මොකක් හරි අඟලක් උඩින් මගේ අම්මලා තාත්තලා වැඩිය තැනකට යන්න ඕන කියලා. ඊට පස්සේ දේවල් ලැබෙනකොට අපේ මනුස්සකම තමයි පෘථග්ජන මිනිස්සුනේ අපි හිතන්නේ ඊට පස්සේ මට වාහන දෙකයි තානාන්තර ඊට පස්සේ රටවල තව මාලිගාවල් එතකොට අපි වෙන්නේ සෑහීමටපත් වෙන්නේ හැමදාම දුකින්. මොකද මම හැමදාම බලන්නේ තව වඩි කරගන්න. ඒ කියන්නේ ඉලක්කේ ටික ටික ඉස්සරහට යනවා. පහන ළඟ යාලෝකෙ දුරයි. ඔව්. ඉතින් මම කරේ හැමදාම අර මගේ අඟල තමයි බැලුවේ. ඒක නිසා අඟලට වැඩියෙන් වැටෙන ඕනම දෙයක් සතයක් හෝ මට බෝනස්. ඒක නිසා මම අතිශයින් සතුටින් ඉන්නවා. මට අවශ්‍ය වුණේ යම් කිසි වූ නිහතමානී සාර්ථකත්වයක් ජීවිතය තුළ දකින්න කාලා බීලා සතුටින් ඉන්න විතරයි. ඒ තුළ මම ඵලදායී යමක් රටට කරන්න. ඉතින් මට පුළුවන් ඉදිරි පුංචි විදියට යමක් කරනවා කියලා දැනෙන නිසා සතුටින් ඉන්නවා. ඔබට කොහොමද මේ සියත වැඩසටහන මේ සජීවී වැඩසටහන? ඇත්තටම හරි සන්තෝෂයි මේ වගේ කතා කරන්න මට ආරාධනා කරපු දවසෙත් මම මිස්ටර් අනුර සිරිවර්ධන මහත්මයාට බොහොම ස්තුතිවන්ත වුණා. මම බොහොම සතුටින් බාරගත්තා. සියත මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 15කට විතර කලින් මම බොහොම සමීපව වැඩ කරපු ආයතන සියත රේඩියෝ එක. ඉතින් ඒක නිසා ආයේ සියතට ඇවිල්ලා මේ වගේ කතා කරන්න ලැබුණාම සන්තෝෂයි. මොකද ඒ කාලේ ඔයගොල්ලන්ගේ බීම් එකේ රේඩියෝ එකේ වාඩි වෙලත් අපි announcements කරා, street campaigns කරා. මම එදා හිටපු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට මම ඉන්නකොට මම ඒ සියත කණ්ඩායමත් එක්කයි වැඩ කරේ. ඉතින් ආය ආරාධනා කරාම වෙනසක් දැනුන්නේ නැහැ. ඒ භූමියටම ඒ විදිහටම ආවා කියලා විතරක් දැනුණා. මේ ගත කරපු කාලය ඔබට තවත් ඔබේ කටයුතු වලට ජවයක් ලබා දෙන්න, උත්තේජනයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා දිමුතු. ඒ නිසා අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. වගේම අර ගමේ භාෂාවෙන් කියනවා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා දේශීය ව්‍යාපාරයක් ගොඩනගමින් ලෝකෙටම අපේ ශක්තිය, අපේ ධෛර්යය, අපේ කම පෙන්වන්න
ඔබට වරම් වාසනාව ලැබෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඒ වගේම ආයුෂ බොහෝ වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා දෙමු. ඔව් ආයුෂ බොහෝ වේවා ඔබතුමන්ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.